අපි අද පිළිසඳර මෙතෙන් පටන් ආරම්භ කරන්න සූදානම් පසුගිය රජයේ තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා ඒ වගේම විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර සමගි ජන බල වේග ප්‍රධාන විධායක නිතික් අජිත් පී පෙරේරා මැතිතුමන් එක්ක අයබෝන් සුබදැසන. කාලෙක ඔබතුමා හම්බුනේ මෙහෙම උදේ කතා බහ කරලා අපි මීට පෙර අවස්ථා කිහිපයක මුණ ගැසුණා. ඒ කාලවල ඒ අවස්ථාවල යෙදී තිබුණු සුවිශේෂ කාරණා පිළිබඳව අපි අවධානය යොමු කළා වගේම දැන් මේ වෙලාවේ මම මේ හඳුන්වා දීමේදීම පරණ ඇමතිකම් මතක් කළේ අලුතෙන් මේ නිර්මාණය වෙන ප්‍රශ්න ඇතුලේ විදුලි බල ශක්ති ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කරන නිසා. ඒද මම කැමති එතනින්ම ආරම්භ කරන්න. ඔබත් මේ වගකීම් කාලයක් දරපු කෙනෙක් විදිහට අද විවිධ හේතු කියවෙනවා. විවිධ කාරණා අරබය මේ ගැටලුව නිර්මාණය වී ඇති බව කියවෙනවා. ඔබ හඳුනාගත්තු සැබෑ තත්ත්වය මොකක්ද? මේ ප්‍රශ්න වලට හේතු මොනවාද? අපේ රටේ හැම වසරකම ජනවාරි ඉඳලා අප්‍රේල් වෙනකම් සමහර වෙලාවට මේ මාස වෙනකම්ම ජල හිඟයක් පවතිනවා. විශේෂයෙන්ම මහවැලි පද්ධතියේ තිබෙන ජලය විදුලි බල නිෂ්පාදනය කිරීමටත් කෘෂිකර්මයටත් තියෙන කාරණා වගේම සමහර අවස්ථාවල පානීය ජලයටත් භාවිතා කරනවා. එතකොට මේ වැස්ස නැති කාලේ, ඒ කියන්නේ සාමාන්‍යයෙන් දෙසැම්බර් අග ඉඳලා අප්‍රේල් වෙනකන් මේ කාලය තුල ජල හිඟයක් තියෙනවා. ඒ නිසා ජල විදුලිය නිෂ්පාදනය කිරීම සීමා වෙනවා. ඒක විදුලි බල ක්ෂේත්‍රයේ ඉන්න ඉංජිනේරුවන්, ඒ වගේම වාරි මාර්ග ක්ෂේත්‍රයේ ඉන්න ඉංජිනේරුවන් සහ ඒ පිළිබඳ තීරණ ගන්න සියලු දෙනා දන්නවා. මේ ප්‍රශ්නය දන්න නිසා මේකට කල් තියලා සූදානම් වෙනවා. ඒ කියන්නේ ජල කළමනාකරණය පිළිබඳව සූදානම් වෙනවා. අත වශයෙන්ම රජයේ ස්ථීර ජල කළමනාකරණ කමිටුවක් තියෙනවා. ඒක මේ හදිසි හදාගන්න එකක් නෙමෙයි. ඒක හැම ස්ථීරම තියෙනවා. ඒ කියන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජල සම්පාදන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය මේ සියලුම ආයතන නියෝජනය කරන මේ කමිටුව තමයි මේ ජල කළමනාකරණය කරන්නේ. එතකොට දැන් අද සිද්ධ වුණේ මොකක්ද? කාබනික වගාවට තිබුණු අවිනිශ්චිතකම, ඒ කාබනික වගාව පිළිබඳ මේ හදිසි ප්‍රතිපත්තිය ඇවිල්ලා ඊට පස්සේ ගිය වසරේ මහකන්නේ සඳහා ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් මුදා හැරියා. ඒක විටින් විට මුදා හරින්න සිද්ධ වුණා. මොකද කන්නේ නියමිත දිනට පටන් ගත්තේ නැති නිසා. ඒත් එක්කම දෙවෙනි ප්‍රශ්නයක් ඇති වුණා. ඒ එක පැත්තකින් ඒ ප්‍රශ්නය ආවා. ඊළඟට තෙල් හිඟේ නිසා අර ක්‍රමානුකූලව අප්‍රේල් මාසය දක්වා වහිනකම් මේක කළමනාකරණය කරගන්න සම්ප්‍රදායන අපේ තියෙන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමයෙන් පරිබාහිරව ගිහිල්ලා තෙල් නැති නිසා, ලයිට් කපන්න බැරි නිසා තියෙන වතුර වලින් මේ විදුලි බලය උත්පාදනය කරා. දැන් ඒ නිසා තමයි දෙසැම්බර් මාසෙ වෙනකොට සම්පූර්ණයෙන් පිරීලා තිබුණු වික්ටෝරියා ජලාශය, අපේ ලොකුම ජලාශය අද වෙනකොට ඇහැට පේන විදිහට මේ හිඳිලා ගිහිලා තියෙන්නේ. එතකොට මේ වික්ටෝරියා ජලාශයේ මේ ඉංජිනේරු කළමනාකාරීත්වය දරන ඉංජිනේරුවරයා මාධ්‍යවලට ප්‍රකාශ කළා මේ කාබනික වගාව පිළිබඳ අවිනිශ්චිතතාවය නිසා විටින් විට ජලය අධික ලෙස මුදා හැරීමත්, ඒ වගේම මේ සැලසුම් නොකරපු ආකාරයට විදුලි බලය සඳහා ජලය මුදා හැරීම නිසා දැන් අසමතුලිතතාවයක් ඇති වෙලා තියෙනවා. දැන් ඒ අසමතුලිතතාවය විසඳ ගැනීම සඳහා කළ හැකි, කළ යුතු ක්‍රියාමාර්ග කලින් සැලසුම් කරන්න ඕනේ. මෙහෙම මේ අද හිතලා හෙට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනිත් කාරණේ තමයි විදුලි බලය මේ පිළිබඳ අපිට මම විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ රජයේ කාලේ අපි ආරම්භ කරපු සූර්ය බල සංග්‍රාමයේ ප්‍රතිපත්තිය නිසා අපිට දිවා කාලේ අද වෙනකොට මෙගාවොට් 400ක් පමණ විදුලි බලය උත්පාදනය කරලා තියෙනවා. මේ සමහරව කියනවා 1 මෙගාවොට් එකක්වත් පහුගිය ආණ්ඩුව එකතු කරේ නැහැ කියලා. ඒවා මේ විහිළු කතා. මෙගාවොට් 400ක් අද සූර්ය බලයෙන් විතරක් අපේ පද්ධතියේ තියෙනවා. ඒ වගේම මෙගාවොට් 250කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා සුළං බලය. දැන් මන්නාරම්භ මෙගාවොට් 100 බලාගාරය 2016 අප්‍රේල් මාසයේ අපි ආරම්භ කරලා අපි වැඩ අවසන් කර බලාගාරය. එතකොට ජාතික පද්ධතිය තුල සූර්ය බලය සහ සුළං බලය සැලකිය යුතු ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. නමුත් අවාසනාව තමයි මේ සමතුලිත භාවයෙන් යුතුව මේක පවත්වාගෙන යන්න ඕනේ. ඒ වගේම අපි ගෑස් වලින් LNG වලින් ක්‍රියාත්මක කරන බලාගාර දෙකක් අඩුම වශයෙන් කෙරවලපිටිය ආරම්භ කිරීමට සැලසුම් කරලා තිබුණා. ඒ සැලසුම් සම්පූර්ණයෙන්ම අඩාල වෙලා තියෙනවා පහුගිය අවුරුදු දෙකක කාලය තුල. ඉතින් මේ ප්‍රශ්න නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මේක කළමනාකරන ප්‍රශ්නයක්, නොදන්න ප්‍රශ්නයක් නෙමෙයි. ඒතර ඩොලර් හිඟේ නිසා අවශ්‍ය තරම් තෙල් ගේන්න බැරි වීම මේ දෙවෙනි ප්‍රශ්නයක්. අත වශයෙන්ම ඩොලර් හිඟේ නැති වුණා මේ ප්‍රශ්නේ මෙහෙම මතුවෙන්න තිබුණා සූදානමක් නැති නිසා.
හොඳයි. දැන් ඔබ මට කලින්ම පිළිතුරක් දුන්නා ඊළඟට අහන්න ඕනේ කාරණාවේ ඒ කාලේ මොනවද කළේ කියන එක පිළිබඳව. හැබැයි ඒක දේශපාලනිකව නගපු එහෙම නැත්නම් ඉදිරිපත් කළ කාරණාවකටත් වඩා අවසාන වශයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවා පෙන්වා දෙන්නේ ප්‍රකාශ කරන්නේ ඔබ කියන කාරණා වලට වඩා බරපතලම හේතුව බවට පත් උනේ වසර 8ක පහුගිය කාලයක් මුළුල්ලේ බලාගාර ඉදි නොකිරීම කියන කාරණා. ඔබ කියන සුළං බලාගාර ඊළඟට ඔබ කිව්වා සූර්ය බල සංග්‍රාමය මගින් යම් මෙගාවට් ප්‍රමාණයක් එකතු කරා කියලා. ඔය එකතු කරපු මෙගාවට් ප්‍රමාණය සෑහෙනවද වැඩි වුණු ඉල්ලුමට සාපේක්ෂව? ඒකයි අපිට තියෙන බරපතල. නෑ ඒක සෑහෙන්නේ නෑ. මොකද අපේ රටේ අවශ්‍ය විදුලි ප්‍රමාණය ගැනීම සඳහා සැලසුම් කරපු බලාගාර ප්‍රමාණයක් තිබුණා. දැන් සාම්පුරු බලාගාරය. සාම්පුරු බලාගාරය පිළිබඳ වගකීම මට පැවරුණාම මම 2016 අප්‍රේල් මාසයේ සාම්පුරු බලාගාරය තරඟකාරී ටෙන්ඩර් කැඳවීම සඳහා පුවත්පත් කියන්නේ ජාත්‍යන්තර පුවත්පත් දැන්වීම පවා අපි වෙන් කරගත්තා. ඒ අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා අපි මින්පසු ගල්ලංගුරු බලාගාර ලංකාවේ හදන්නේ නැහැ කියලා. එතකොට අවුරුදු 10ක් විතර තිස්සේ මේ ක්‍රමානුකූලව ඇවිල්ලා නතර වෙලා තිබිලා විශේෂයෙන්ම මම මූලිකත්වයේ මට ඒක ගැසට් කරලා ජනාධිපතිතුමාගේ බලය පැවරුවා. මම ඒ කරගෙන ආපු වැඩපිළිවෙල එක දින 4ක් ඇතුළත සම්පූර්ණයෙන්ම නතර කරා. ඒක ඓතිහාසික වරදක්. ඒක කෙනෙක් කියන්න පුළුවන් ගල්ලංගුරු සුසු නැහැ කියලා. නමුත් අනික අතට මොකුත් නැති වෙලාවට ගල්ලංගුරුත් මේ තිබුණා නම් මේ වෙලාවේ අපිට මේ ඒක විසඳුමක්. අද ගත්තොත් සැලකිය යුතු ප්‍රමාණයක්. ඒ නිසා අපි ඩීසල් පුච්චනවට වඩා අපිට ගල්ලංගුරු බලාගාරය එදා 2016 අපි ටෙන්ඩර් කරා නම් අද වෙනකොට ඒ බලාගාරය හැදිලා. ඊළඟට ආපෝසරයක් අපි කෙරවලපිටියේ දැනට තිබෙන යුගධනි බලාගාරයට යාබද භූමියේ තව බලාගාර දෙකක් හදන්න සැලසුම් කරලා තිබුණා. මෙගොඩ් 300 බලාගාර දෙකක්. දැන් එතකොට එයින් එක් බලාගාරයක් දැන් ටෙන්ඩර් කරලා තියෙනකොට නඩු වැටිලා වසර ගණන් අධිකරණයේ වාද විවාද කරලා ප්‍රතිපත්තිමේ තීරණ පිළිබඳ ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා ඒවා නතර වෙලා තියෙනවා. හැබැයි දැන් මේ සමහරු ලේසියට කියනවා නිකන් අර දේශපාලන වාසියක් ගන්නවක කියන්නේ. ඔය මහජන උපයෝගිතා කොමිසමේ මහතුරුත් කියනකොට කියන්නේ මේ මුකුත් වෙලා නැහැ. හරි මුකුත් වෙලා නැහැ. එතකොට ඇහැට පේන්න මෙගාවට් 100ක් හදන ලෝකේ තියෙන විශිෂ්ටතම බලාගාරයක් සුළං බල ලෝකේ තියෙන ලෝක මට්ටමින් බැලුවොත් මෙගාවට් 100ක සුළං බලාගාරයක් කියන්නේ ඊටාම විශිෂ්ට බලාගාරයක්. ඒක ලංකා විදුලි බල මණ්ඩලයට අයිති. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන 175ක ණය ආධාර වලින් අප සකස් කරපු මේ වෙලාවේ 100% ක්‍රියාත්මක වෙන විශිෂ්ට බලාගාරයක්. ඒතර ඒවා මෙගාවට් නෙවෙයිද? එතකොට ඒ වගේම පුනර්ජනනීය බල ශක්තියට යොමු වෙන්න තියෙන කාලේ සූර්ය බල සංග්‍රාමයේ ව්‍යාපෘතිය හරහා මෙගාවට් 400ක් අපි එකතු කරා. ඒතකොට ඒවා මෙගාවට් නෙමෙයිද? නේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. අපේ පද්ධතියට අවශ්‍යයි තව බේස් ලෝඩ් කියලා දෙයක්. කියන්නේ බේස් ලෝඩ් බලාගාර. දැන් දැන් ඔය සුළං බලය සූර්ය බලය විචලනය වෙනවනේ. ඔබතුමාට තේරෙනවා. දැන් රාත්‍රී කාලේට සූර්ය බලය නැහැ. ඒ වගේම සුළං බලය සීසනල්. ඒ කියන්නේ එක කාලයකට සුළං හොඳට තියෙනවා, එක් කාලයකට සුළං නැහැ. ඒ වගේම දිවා කාලයේ පවා සූර්ය බලය අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම අපි පුනර්ජනනීය බල ශක්තිය ප්‍රවර්ධනය කරන අතරතුර බේස් ලෝඩ් එක සඳහා අපි එක්ක ඩීසල් එක්ක ගෑස් එක්ක ගල්ලංගුරු බලාගාරයක් අපිට අවශ්‍යයි. මොකද ජල විදුලි බලාගාර අද වෙනකොට මම හිතන්නේ උමාවය සහ තවත් මේ බ්‍රෝඩ්ලන්ඩ් මේ බලාගාරය අපි පටන් ගත්තා. දැන් ඒ වගේ බලාගාර කීපයක් කරනවාම තවදුරටත් ජල විදුලි බලාගාර ලංකාවේ ඉදි කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සම්පත ඉවරයි. එතකොට දැන් එවැනි තත්ත්වයක් තුල බේස් ලෝඩ් සපයන ඒක මේ තාක්ෂණික භාෂාව එකයි ඒ බේස් ලෝඩ් සපයන බලාගාර රටට අවශ්‍යයි ඒවා ඉක්මනින් හදන්න ඕනේ. නිසා මතක තියාගන්න මේ ප්‍රශ්නේ පහුගිය රජය අපි බලාගාර හදපු නිසා නෙමෙයි. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ සැලසුම් කරපු දිනවලට දැන් ඔය LNG බලාගාර දැන් මේ රජයේ බලයටපත් වෙලා නොරොච්චෝලේ ඔබ දන්නවා දැනට මෙගාවට් 300 වගේ එකක 3ක් තියෙනවා. 4වෙනි එකකයක් සෑදීම සඳහා ඒ පිළිබඳව මේ වෙනම එකකයක් පිහිටවලා විශාල මුදලක් වියදම් කළා ඒ පිළිබඳව බලය පැවරීමකුත් කරා. නමුත් ඒක අවසානයේ කිව්වා වර්තමාන ජනාධිපතිතුමත් දැන් අපි ගල්ලංගුරු බලාගාර හදන්නේ නැහැ කියලා. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් බල්ලංගුරු බලාගාර හදන්නේ නැහැ කියලා. හැබැයි ගල්ලංගුරු බලාගාර හදන්නේ නැත්නම් විකල්ප බලාගාර වලට යන්න ඕනේ. ඒතකොට අපි සැලසුම් කරලා තිබුණේ නොරොච්චෝලේ 4වෙනි ප්ලාන්ට් එකක් හදන්න. මොකද වෙන කිසිම තැනක දැන් සාම්පූර් හදන්නත් බැයි නම් වෙන කොහොක්වත් ගල්ලංගුරු බලාගාරයක් හදන්නත් බැයි නම් සාපේක්ෂව අඩු
වියදමකින් මේ තව එක් බලාගාරයක් අපේ ගල්ලංගුර වලින් හැදුවා කියලා හදිය යුතුයි කියන ප්‍රතිපත්තියක් ඒවකට තිබුණා. මම කියන්නේ අද ඒ ප්‍රතිපත්තිය අපි ඉන්න ඕන කියලා. අද ලෝකේ ගල්ලංගුර වලට ගල්ලංගුර බලාගාරයක් හදන්න මූල්‍යමය පහසුකම් පවා සපයන්නේ නැති මට්ටමක් තියෙනවා. නමුත් මම කියන්න හදන්නේ ඒ බලාගාර සෑදීම අවසානයේ සාම්පූර් බලාගාරය අතහැරියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හිතුවක්කාර විදිහට. ඒ වගේම නොරොච්චෝලේ 4 වෙනි ඒකකය වර්තමාන රජය ආරම්භ කරලා වර්තමාන රජයම අතහැර දැම්මා. නිසා අපේ රටට බේස් රෝඩ් බලාගාර අවශ්‍යයි. හැබැයි අද තියෙන අර්බුදයක නෙමෙයි. අද තියෙන අර්බුදය මේ මොහොතේ මේ රටේ සාමාන්‍යයෙන් වාර්ෂිකව මතුවෙන මේ අර්බුදය කළමනාකරණය කිරීමට කනිජ තෙල් විෂය භාර ඇමතිවරයා, ඒ වගේම විදුලි බල විෂය භාර ඇමතිවරයා, ඒ වගේම පෙට්‍රෝලියම් කෝපරේෂන් එක, විදුලි බල මණ්ඩලය, ඒ වගේම මහජන උපයෝගිතා කොමිසම වැනි මේ ආයතන එකතුව කටයුතු නොකර මේ මාධ්‍ය හරහා වාද විවාද කිරීමේ ප්‍රතිඵලය තමයි අද මේ ඇති වෙලා තියෙන්නේ. නමුත් ඔබේ අදහස් දැක්වීම තුළම අපි මේ වසර ගණන මේ උපයෝගිතා කොමිසම කියන කාරණා ඔබ මොනාකාරයෙන් අදහස් කළත් ඔවුන් කියන කාරණාවේ යම් ඒ කියන්නේ පණිවිඩයක් තිබෙන බව ඒ කාලය මුළුල්ලේම ඉල්ලුමට සරිලන ආකාරයෙන් එහෙම නැත්නම් අපි වඩාත් අවධානය යොමු කළ යුතු දැන් ඔය කියන පහුගිය ආණ්ඩුවේ වෙච්ච කඹෑදිල්ල වේවා විතුවක්කාරී ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙල ඒ නිසා ඒ කාලය ඒකාහිමි වුණා. අනිත් එක මේ වර්තමානයේ මේ කාලය මුළුල්ලේම ගත වෙච්ච යම් තත්ත්වයන් එක්ක අරුබුදත් එක්ක ඒත් කාලය ගත වුණා. ඒතර මේ කොමිසම කියන හැටියට අපි හරි විදිහට මේ ප්‍රමාණවත් විදිහට සරිලන විදිහට විදුලි බල පද්ධතියට සැලකිය යුතු මෙගාවට් ප්‍රමාණයක් එකතු කරන්න අවශ්‍ය කටයුතු කරලා නැහැ කියන එක පැහැදිලි. කවුරු අතින් වෙලා නැහැ කියන එක. පැහැදිලිව. හොඳයි. ඔබ දැන් මේ ඔබේ මේ විෂය පිළිබඳව ඔබ කටයුතු කළ අයෙක් නිසා මම අහන්නේ. සාමාන්‍යයෙන් වාර්ෂිකව ඉහළ යන මෙගාවොට් ප්‍රමාණය කියන්නේ ඉල්ලුම කොච්චරක්ද වාර්ෂිකව අවශ්‍ය වෙන. ඒ වගේම අපි නිෂ්පාදනය කරන දැනට නිෂ්පාදනය වන මෙගාවොට් ප්‍රමාණය කොච්චරක්? මෙහෙමයි. දැන් අතර මෙගාවොට් කියලා කියන්නේ ධාරිතාවය පිළිබඳ කාරණයක්. අපි බලන්න ඕනේ බල ශක්තියේ අවශ්‍යතාවය මෙගාවොට් පැය වලින්. සාමාන්‍ය අපිට තියෙන අර්බුදය දැන් තියෙන රාත්‍රී කාලේ. මම ඒ විතරක් පැහැදිලි කරන්න මම තාක්ෂණිකව හැමදේම කියන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අද දවස ගත්තොත් එහෙම අද දවසේ රාත්‍රියේ මෙගාවොට් 2650ක් 2600ක් විතර අවශ්‍යයි. අද අපි නිෂ්පාදනය කරන්නේ 2600ක් 550ක් වගේ ප්‍රමාණයක්. මෙගාවොට් 100ක් විතර වෙනසක් තියෙනවා. ඕක තමයි වෙනස. ඒක ලොකු වෙනසක් නෙමෙයි. එතකොට දැන් කරන්න ඕනේ රාත්‍රී කාලයට ජලය පාවිච්චි කරන්න. දිවා කාලේ අපි සූර්ය බලය වැඩි දියුණු කරන්න ඕන. නමුත් අවාසනාවකට සූර්ය බල සංග්‍රාමයේ ව්‍යාපෘතිය අද වෙනකොට රජය එය අර ඔටෝ ක්‍රියාත්මක වෙනවා. මොකද ඒක පටන් අරන් තියෙනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර වලින් 104 ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා රජය සතයක්වත් වියදම් කරන්නේ නැතුව, රජයේ බරක් දරන්නේ නැතුව ඒ net plus, net accounting, net metering කියන ක්‍රමවේදයන් තුනම අද වෙනකොට ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ සඳහා රජය ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. ඒක දෙන වැදගත්කම කතා කරන්නේ නැහැ. ඒක ප්‍රොමෝට් කරන්නේ නැහැ. මොකද පහුගිය රජය ආරම්භ කරපු දෙයක් නේ. ඒතකොට නිෂ්පාදකයෝ ලොකු චෝදනාවකුත් නගනවා. ඔවුන් ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. සහ අප මේ පිළිබඳව මධ්‍යස්ථව බලනකොට අප වගේ රටක දැන් ඔබ කියන එක හරි රාත්‍රී කාලේ සූර්ය බලය නැහැ. දිවා කාලෙත් යම් තැන්වල වෙනස් වෙන්න පුළුවන්. හැබැයි වැඩි හරියක් වියලි කලාපයක් අපේ රටේ තියෙනවා. ඝර්ම කලාපීය රටක අපේ භූගෝලීය පිහිටීම ගත්තත් මේවෙන් අපි වැඩ ගන්න ඇයි තවත් මේ පස්සට යන්නේ කියන එක පිළිබඳව ඇයි ඔබ මේ හිතන්නේ මෙහෙම වෙන්නේ? පස්සට යමක් නෑ. අත් වශයෙන්ම මේක මම පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ වගකීම බාර ගන්නකොට මම විශේෂයෙන්ම කියන්න ඕනේ සියඹල අපිට ඇමතුමා, එතුමා කැබිනට් ඇමතුමා, මම රාජ්‍ය ඇමතුමා, එතුමා මට මේ පුනර්ජනනීය වගකීම බාර දුන්නා. මම මේ වැඩේ බාර ගන්නකොට 2016 මුල රටේ තිබුණේ සූර්ය බලය මෙගාවොට් 32යි. අද 400 පැනලා. එතකොට ඒ සඳහා අලුත් ප්‍රතිපත්ති අවශ්‍ය වුණා, අලුත් වැඩපිළිවෙලක් අවශ්‍ය වුණා, මූල්‍යමය සහන පුරවැසියන්ට දෙන්න අවශ්‍ය වුණා. ඒ වගේම රජය විසින් මේ බලාගාර හදනවා කියන එක වෙනුවට තමන්ගේ විදුලිය තමන් නිෂ්පාදනය කරගන්න ඕන කියන ප්‍රතිපත්තියට මාරු වීමේ අවශ්‍යතාවය තිබුණා. එතකොට අපි ඒ වගේම ලංකාවේ විදුලි බල පද්ධතිය 100% මුළු රටේ හැම ගෙදෙට්ටම විදුලිය ලබා දීම අපි 2017 වෙනකොට තහවුරු කරා. නිවාස 2,62,000කට අලුතෙන් විදුලිය ලබා දීලා මේක ඉවර කරා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ විදුලි බලය නිෂ්පාදනය කිරීමේ අඩුවක් තියෙනවා. කල යුතු වන්නේ සූර්ය බලය දිවා කාලේ අපිට තියෙන මහා සම්පත වියලි කලාප විතරක් නෙමෙයි බස්නහර පළාතත් හොඳටම ප්‍රමාණවත් වාණිජමය වශයෙන් විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන් බස්නහර පළාතේ. මතයක් තිබෙනවා මේ වියලි පළාත් වල තමයි මේක කරන්න පුළුවන් නෑ.
විශේෂයෙන්ම අපි මේ රූෆ්ටොප් වහලේ මත සවි කරන මේ සූර්ය බල ප්‍රතිපත්තිය ප්‍රමුඛත්වය ලබා දුන්නේ. මොකද අපේ බස්නහර පළාතේ තියෙන හැම ගොඩනැගිල්ලකම රජයේ ගොඩනැගිලිවල පෞද්ගලික ගොඩනැගිලිවල කර්මාන්ත ශාලාවල ඒ වහලේ මත මේ සූර්ය බල උත්පාදන කටල සවි කරාම ඉඩම් නාස්ති වීම වළකිනවා. ඒක විශාල දෙයක්. මොකද අපේ රටේ ඉඩම් හිඟයක් තියෙනවා. කෘෂිකර්මය සඳහා ඉඩම් හිඟයක් තියෙනවා. අපි හිතුවට අපි අපේ ඈත පළාත්වල යද්දි විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒවා අවුරුද්දට සැරයක් වගා කරන වගා බිම් තමයි අපිට ගොඩක් ඇහැට පේන්නේ. එක්ක හේන් එක්ක නැත්නම් කුඹුරු. එතකොට එහෙම නැත්නම් වනාන්තර. ඒ නිසා අපිට මේ හිස් ඉඩම් පෙනුනට ඒ හැම එකකම සෝලා හයි කරන්න බෑ. ඒ වගේම ඒ නිසා බස්නාහිර පළාතෙත් අපිට සෝලා හයි කරන්න පුළුවන්. ඒ වගේම පුත්තලමේ ඉඳලා උතුර දක්වා මුහුදු කලාපේ වාණිජමය වශයෙන් අපිට සුළං විදුලි උත්පාදනය කරන්න පුළුවන්. ඒ නිසා වහාම කළ යුතු දේ තමයි ආසියානු සංගන්ධර බැංකුව කැමැත්තෙන් ඉන්නවා තවත් ඩොලර් මිලියන 150කට වැඩි මුදලක් ලංකාවට ලබා දෙන්න සූර්ය බලය සහ අනිකුත් පුනර්ජනනීය බල ශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා. ඒක පොඩි කාරණා මම එකතු කරන්න. නමුත් මේ විදුලි බල ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයෝ පවා විවිධ සාකච්ඡාවලදී කියවෙන කාරණාවක් තමයි මේ මොකක්වත් නෙමෙයි LNG වලට යන්නේ ඒක තමයි විසඳුම තියෙන්නේ මෙතන කියලා. ඇයි ඕනේ? ඒ කතා කරන්නේ මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවානේ. මෙතන පළවෙනි එක බේස් ලෝඩ් එක. බේස් ලෝඩ් එක කියලා කියන්නේ වැස්සත් නැති වුණත් හුලං තිබ්බත් නැතත් පද්ධතියේ ආරක්ෂාවට අවශ්‍ය කරන මූලික විදුලිය ගල්ලංගුරු බලාගාර වගේ ජල විදුලි බලාගාර වගේ කැලණිතිස්ස වගේ ඩීසල් වගේ ඒ කියන්නේ අඩු මුදලකින් පරිසරයට සාපේක්ෂව හිතකාමී 100% LNG හිතකාමී නැහැ. හිතකාමී බේස් ලෝඩ් බලාගාර අවශ්‍යයි. අපේ ජනන සැලැස්ම තුල දැනටමත් එවැනි LNG බලාගාර දෙකක් සඳහා එක බලාගාරයක් හදන්න දැනටමත් අපි ඒ අවස්ථාව ඒ සමාගමට ලබා දීලා තියෙනවා. ඒ වගේම තවත් බලාගාරයක් සඳහා ඒ මූලික දේවල් අපි සැලසුම් කරලා තියෙනවා. එතකොට වහාම කළ යුතු වන්නේ මෙගාවොට් 600ක් විතර LNG බලාගාර පුළුවන් තරම් ඉක්මනින් හදා ගන්න එක. මොකද LNG කියලා කියන්නේ අපිට සාපේක්ෂව අද කාලේ හැටියට පහසුවෙන් ලබා ගන්න පුළුවන් මූලාශ්‍රයක්. එතකොට මේ විදුලි උත්පාදනය කිරීම මූලාශ්‍රයක්. ඒ වගේම LNG වල තියෙන වටිනාකම තමයි සූර්ය බලය සහ සුළං බලය එක පැත්තකින් පුනර්ජනනීය බල ශක්තිය ප්‍රවර්ධනය කරනකොට ඒ සූර්ය බලය සහ සුළං බලය ඇතිවන විචලතාවයන් ඒවා වෙනස් වෙනවා. ඉන්ටර්මීටන්ස් කියලා කියනවා. ඒ ඉන්ටර්මීටන්ස් ඇති වෙනකොට ඒක ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන් ක්ෂණිකව ප්‍රතිචාර දක්වන ඒවට මේ තප්පර දශම ගණනකින් ප්‍රතිචාර දක්වීමේ ශක්තිය තියෙන බලාගාර තමයි ඊටම නවීන බලාගාර තමයි මේ LNG බලාගාර. ඒ නිසා රටට LNG බලාගාර හදන්න ඕනේ රටක පද්ධතියට බේස් ලෝඩ් ඕන නිසා. සූර්ය බලයෙන් හෝ සුළං බලයෙන් විතරක් රටක් දුවන්න බෑ. සමහරව එහෙම කියනවා එහෙම කරන්න පුළුවන් කියලා. LNG බලාගාර හදන්න ගියාම අපිට ඒ හැකියාව තියනවාද? අපි වෙනත් රටවල් එක්ක ගිවිසුම් ගත වෙන්නේ එහෙම නැති නිසාද? ඒ ගිවිසුම් ගත වීම වල තියෙන ප්‍රශ්නමද මෙතන තියෙන්නේ නැත්නම් මේක හිතාමතාම මේ වැඩේ පස්සට දාන්න කරන විරෝධයක්ද මේ තුල තියෙන්නේ? අපිට හදන්න පුළුවන්. මේ අපේ රටේ තියෙන දැන් මේ ළඟදී ඇමරිකාවට 140ක් කොටස් විකුණපු යුගධනවි බලාගාරය ලංකාවේ ඉංජිනේරුවෝ ලංකාවේ විදුලි බල මණ්ඩලයට බහුතර අයිතිය තියෙන LTL ආයතනය තමයි ගොඩනැගුවේ. මේ ලංකාවේ ඉංජිනේරුවන්ට බලාගාර හදන්න පුළුවන්. මේක වෙලා තියෙන කොමිස් ගහන්න තොග පිටින් පහසුවට වෙනත් ආයතන වලට දෙනවා. දැන් ඒ වගේම ඊළඟ බලාගාරයත් LTL ආයතනය තමයි ඔවුන් ටෙන්ඩරේ අරගෙන ටෙන්ඩරේ ජයග්‍රහණය කළා අවුරුදු ගාණක් නඩු කියලා ඔන්නේ අවස්ථාව අරගෙන තියෙනවා. ඉතින් එතකොට ඒක අපේ අයට කරන්න පුළුවන්. ඒ නිසා කළ යුතු වන්නේ එක පැත්තකින් අපි බේස් ලෝඩ් එක සඳහා අපි හදන්න ඕනේ LNG බලාගාර. අනිත් පැත්තෙන් සුළං සහ සූර්ය බලයෙන් විදුලි උත්පාදනය කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ජනතාවට දායක වෙන්න පුළුවන් වෙන්න ව්‍යාපාරිකයන්ට දායක වෙන්න පුළුවන් වෙන්න මූල්‍යමය පහසුකම් සැපයීම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕනේ. මම නැවත මතක් කරනවා ආසියානු සංවර්ධන බැංකුව ඉතාමත්ම සැදී පැහැදී සිටිනවා මේ මුදල් දෙන්න. ලංකාවේ ආණ්ඩුවට උනන්දුවක් නැහැ. මම ගිය සතියේත් මේ බලධාරණයක කතා කරා මම මේ විෂය ගැන උනන්දුවෙන් ඉන්න නිසා ඒක ගත්තනම් මේ ප්‍රශ්නය අඩු ගානේ තව වසරකින් දෙකකින් විසඳ ගන්න පුළුවන්. හොඳයි අපිට මේ මෙහිත් යම් තව මතුවලා තිබෙන තත්ත්වයන් කීපයක් තියෙනවා මෙතුමත් එක්ක කතා කරන්න ඕනේ. ඒ හැරුණාම අජිත් පිපෙරා මහතා එක්ක සාකච්ඡා කළ යුතු වර්තමානයේ මතුව තිබෙන තත්ත්වයන් පිළිබඳ කතා කරමු කෙටි විරාමයකින් පස්සේ. යලිත් අපි පිළිසඳර ආරම්භ කරමු සමගි ජන බලවේග ප්‍රධාන විධායක නීතිඥ අජිත් පිපෙරා මැතිතුමන් එක්ක එතුමා කලින් දරුවා අමාත්‍යදුරත් එක්කත් මේ බල ශක්තිය විදුලිය පිළිබඳව අර්බුදය සම්බන්ධ වෙන නිසා අපි මේ කාරණා විශේෂයෙන් මතු කරමින් හිටියේ. ඒ අතරේ තව දැන් මේ සජ්ජබේනුත්
ආචාර්ය හර්ෂද සිල්වා වැනි മന്ത്രിවරු මම දැක්ක චෝදනා නගනවා මේ හදිසි මිලදී ගැනීම වලට යාම. ලොකු මුදලක් ගෙවලා ඒකකේ 84යි ගානකට මේ වගේ මුදලකට ගන්න. මේව කියනකොටම අපිට මතක් වුණා පහුගිය ආණ්ඩුව කාලේට රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාටත් ඔය චෝදනාවම නැගුවා. ඒ කාලේ අද ඉන්න අද ආණ්ඩු පක්ෂයේ ඉන්න අය විපක්ෂයේ ඉඳගෙන හදිසි මිලදී ගැනීම වලට යන්නේ කොමිස් ගන්නයි කියලා චෝදනා නගනවා. ඒගොල්ලන්ට මේකම චෝදනාව තියෙනවා. මොකද කියන්නේ ඔබතුමා? මෙමය සේබලා පිටිය ඇමතුමත් මමත් ඉන්න කාලේ නම් එහෙම චෝදනා තිබුණේ නැහැ. ඒකට හේතුවක් තිබුණා. හදිසි මිලදී ගැනීම කරන්න සිද්ධ වෙනවා කියන කාරණේ හදිසිය දැනගත්තේ නැහැ අපි. ඔය හැම දෙයක්ම මාස ගානකට කලින් ඇත්තටම අවුරුද්දකට කලින් හිතන්න පුළුවන්. කියන්නේ රටේ කාලගුණය, දේශගුණය, ජල ප්‍රමාණය, අවශ්‍යතාවය, විදුලි අවශ්‍යතාවය මේවා මේ අහඹෙන් දේවල් නෙමෙයි. මේ විෂය දන්න අයට මේ 100ට 1කට 2කට කිට්ටුවෙන් මේවා අනාගතයේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන්. ඒතකොට අපි කරපු දේ තමයි ඒ අඩු කාලය තුල විදුලිය මිලදී ගැනීම සම්බන්ධව අපි විවෘත තරඟකාරී ටෙන්ඩර් වලට ගියා. ඒතර හදිසි නෑ. මේ හදිසියේ අද හිතලා ලබන මාසෙට දැන් ගන්න ගියාම තමයි මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. ඔව්. එතකොට කල් තියලා සැලසුම් කරා. කල් තියලා සැලසුම් කරපු නිසා සේබලට පිටියමතුමාටවත් මටවත් හදිසි විදුලිය මිලදී ගැනීම පිළිබඳ චෝදනාවට ලක් වෙන සිද්ධ වුණේ නෑ. ඒවා පිළිබඳ අවබෝධයක් නැතුව කටටම ඇවිල්ලා ප්‍රශ්නේ මතුවුණාට පස්සේ ඒකට විසඳුම් හොයන්න ගියාම ටෙන්ඩර් කාර්යපටිපාටිය අනුගමනය කිරීම එක්ක අසීරු වෙනවා එක්කෝ ටෙන්ඩර් කාර්යපටිපාටිය තුල යම් තරංකාරීත්වයක් නැති වෙනවා. දැන් අපේ යෝජනාව තමයි දැන් උනත් කළ යුතු වන්නේ මේ ඊළඟ සති දෙකක තුනක කාලය තුල අපි මේක කොහොම හරි කළමනාකරණය කරගෙන අප්‍රේල් මැයි දක්වාම අපිට යන්න පුළුවන්. මොකද ගිය අවුරුද්ද ලංකාවේ ඉතිහාසයේම වැඩියෙන්ම වැහැපු අවුරුද්දක් ගිය අවුරුද්ද. ලංකාවේ ඉතිහාසයේ. ඒකේ අනිත් පැත්ත තමයි විශේෂඥයන් කියන්නේ මේ විෂය දන්න අය. ඒ නිසා මේ වසර වියලි වසරක් වෙන්න පුළුවන්. සමහරවිට මැයි වෙනකන් යන්න පුළුවන්. දැන් එවැනි තත්වයක් තුල අපි මේ හිඟය පියවන්න හදිසි විදුලි මිලදී ගැනීම වලට යනවනම් විදුලි බල පනත අනුව කිසිම තහනමක් නැහැ ටෙන්ඩර් කාර්යපටිපාටිකට යන්න. කෙටි කාලයක් ලබා දීලා තරඟකාරී ටෙන්ඩර් කාර්යපටිපාටිකට ගියා නම් මේ දූෂණය නැති වෙනවා. මේ වංචාව නැති වෙනවා. කොමිස් ගහලා නැති වෙන නිසා අපි යෝජනා කරන්නේ මදි ප්‍රමාණය මිලදී ගන්න වෙන කරන්න දෙයක් නැහැ. නැත්නම් ලයිට් කපන්න වෙනවා. හැබැයි අධික මුදලක් විදුලි ඒකකයට ගෙවීම වැළැක්වීමට තරඟකාරී කාර්යපටිපාටියක් අනුගමනය කරන්න. ඒක කර හැකි අපි කළා තියෙනවා කරන්න පුළුවන්. හොඳයි. ඒකම මේ කාරණාවේ අවසාන කොටසට මම මේ එන්නේ කඩාකප්පල්කාරී කටයුතුත් මේ තුල තියෙනවා. දැන් සොජිට්ස් කියන බලාගාරය කලනිතිස්ස එකතු කරපු ප්‍රමාණය අහිමි වෙනකොට යන්ත්‍ර කැඩිලා කියලා බලශක්ති අමාත්‍යවරයා යෝජනා කරනවා තෙල් දෙන්නම් ඔවුන්ගේ වෙනත් එකකින් හරි උත්පාදනය කරලා දෙන්න කියලා. ඒක හිතාමතාම මගහැරියා කියනවා. ඒකම මම එන්නම් අද මේ පත්තරවල තියෙනවා බඩුගේන මුවාවෙන් යම් සමාගම ඩොලර් ලක්ෂ ගාණක් රටපන්නල මේක හිතාමතාම කරපු වැඩක් මේ ආණ්ඩුව තවදුරටත් ඩොලර් ප්‍රශ්නයක ගිලන්. මේ වගේ ආණ්ඩුව යම් අයට මේ විවිධ ප්‍රශ්න හැම චෝදනා කරමින් ඉන්නවා කඩාකප්පල්කාරී වැඩ කූට වැඩ කරමින් මේ ආණ්ඩුව අසීරුතාවට පත් කරන්න හදනවා කියලා. මේ ගැන මොකෝ කියන්නේ? දැන් මේ වගේ රටක පාලනයක් නැති ආණ්ඩුවක් නැති ඇමතිවරු ප්‍රසිද්ධියේ රණ්ඩු වෙන විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රසිද්ධියේ තමන්ගේ අලුතෙන් පත්වෙච්ච සාමාන්‍ය අධිකාරිවරයාට අභියෝග කරන එවැනි වාතාවරණයක් නිර්මාණය වෙනකොට කූට ව්‍යාපාරිකයෝ එකෙන් අවස්ථාවක් ගන්න කටයුතු කරනවා. ඒ නිසා එවැනි අවස්ථා ඉතිහාසෙත් තිබිලා තියෙනවා දැනුත් ඇති අනාගතෙත් වෙන්න පුළුවන්. නායකයෝ පාලකයෝ ඉන්නේ ඒ කූට ව්‍යාපාරිකයන්ගේ අවස්ථාවාදීත්වය පරාජයට පත් කිරීමට සැලසුම් සකස් කරන්න. ප්‍රඥාවන්ත දක්ෂ නායකයෝ රටකට ඒකට අවශ්‍යයි. ඒ වගේම ඔබ සොජිත්සු බලාගාරය ගැන කියව නිසා දැන් ওই ප්‍රශ්න වෙච්ච වෙලාවේ මාත් සොයලා බැලුවා. බැලුවාම මේ බලාගාරය නඩත්තුවක් නොමැතිව දීර්ඝ කාලයක් දුවලා තියෙනවා. දැන් තවදුරටත් නඩත්තුවක් නොමැතිව දිව්වොත් ඒ බලාගාරය කැඩිලා මාස ගානකට අවුරුදු ගානකට වැඩ ගන්න බැරි තත්යකට පත් වෙනවා. මේ යන්ත්‍ර එක දිගට දුවන්න බෑ. මේ ඒවා දේශපාලනමය වශයෙන් දුවන්න පුළුවන් යන්ත්‍ර නෙමෙයි. ඒ නිසා සොජිත්සු බලාගාරය එක පෞද්ගලික බලාගාරයක් විදේශීය සමාගමට අයිති. මෙගාවොට් 163ක් එකතු කරනවා කියලා. විශාල බලාගාරය කියන්නේ මේ කැලණිතිස්ස බලාගාරයට ආබදෝ තියෙන බලාගාරය. මේක මේ ඇයට මේ දේශීය දේශපාලනය පිළිබඳ අවශ්‍යතාවයක් තියෙන අය නෙමෙයි. ඒගොල්ලන් ජාත්‍යන්තර මට්ටමේ සමාගම්. එතකොට ඒ වගේ මම දැක්කා
නියාමන කොමිසම සභාවේ සභාපතිවරයා බලාගාරයට ගිහිල්ලා පරීක්ෂා කරලා අවිල්ලා කියනවා නෑ ඒක නඩත්තු කටයුතු සඳහා නතර කරලා තියෙන එක. ඉතින් නඩත්තු නොකර මේ වගේ දැවැන්ත යන්ත්‍ර මේ ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම සුදුසු නැහැ. ඒයින් තවත් මේ ප්‍රශ්නය බරපතල වෙනවා. ඒ නිසා නඩත්තු නොකර යන්න බෑ. දේශපාලනයට අවශ්‍ය විදිහට යන්ත්‍ර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා නඩත්තු කළ යුතුයි. නොරොච්චෝලෙත් යන්ත්‍ර නඩත්තු කළ යුතුයි. ඒ නඩත්තුවට යන්ත්‍ර වහනවා. නඩත්තුවට යන්ත්‍ර නතර කරාම ඇති වෙන හිඟියත් කල් තියලා අපේක්ෂා කරන්න පුළුවන්. ඒ නඩත්තුව කියන එකත් හිටපු ගමන් එන එකක් නෙමෙයි. නඩත්තුවත් වසරේ මෙච්චර කාලයක් මෙන්න මේ යන්ත්‍රය නඩත්තු කළ යුතුයි. යන්ත්‍රය නඩත්තු කිරීමේ කටයුතු සඳහා සුමානයක් වහන්න වෙනවා, දවස් 21ක් වහන්න වෙනවා. ඒවා කලින් දන්නවා. මේවා නොදන්න දේවල් නෙමෙයි. මේ නොදන්නේ මේ රටේ නායකයෝ. මං ඊළඟට ඔබෙන් අහන්නේ ඔබ ප්‍රධානියෙක්නේ සජබේ හොඳින්ද? ඔව් අනිවාර්යයෙන්. අපි ඊටම හොඳට කටයුතු කරන් යනවා. ඔබ දකින්න ඇති අපිට අසීරුකම් තිබුණු පහුගිය කාලේ අපි විශාල පසුබෑමකට ලක් වෙච්ච ප්‍රදේශවල අපි පහුගිය කාලේ අපේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා සංචාරය කරා. දසදහස් ගණන් ජනතාව ඒක රාශි වෙනවා. ඒ වගේම අද මේ රටේ මිනිස්සුන්ට ඇති වෙලා තියෙන පීඩනයත් එක්ක මේ සාමාන්‍යයෙන් දැන් පළවෙනි අවුරුද්ද දෙක කියලා කියන්නේ මේ ආණ්ඩුවක මදු සමය. කියන්නේ ජනතාව සතුටින් ආණ්ඩුව බොහොම ක්‍රියාකාරී. නමුත් මේ ආණ්ඩුව අද මේ රටක ආණ්ඩුවක් නැති මට්ටමට කළමනාකරණ නැති මට්ටමට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගොවියාව මේ පොහොර කෘමිනාශක සහ වල්නාශක හිඟය නිසා ඉතාමත්ම බරපතල අසරණතාවයකට පත් කරලා තියෙනවා. ගොවියාව විහිළුවට අරගෙන තියෙනවා. මොකද මේ රට කෘෂිකාර්මික රටක්. අපි වුණත් අද අපි වෘත්තිකේ වුණාට අපිත් කෘෂිකර්මාන්තයට සම්බන්ධයි. අපේ ජීවිතවල අපේ පාරම්පරිකව අපි කෘෂිකර්මාන්තයට බැඳිච්ච අය. ඒ වගේම ඒ වගේ රටේ 50%කට වැඩිය කෘෂිකර්මාන්තයත් එක්ක ජීවත් වෙනවා. පොහොර ටික, වල්නාශක ටික, කෘමිනාශක ටික නැහැ කියලා කියන්නේ ඒ වසර 100 ගාණක් තිස්සේ ගොඩනගාගෙන ආපු ඒ ජීවන සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ තත්ත්වයනුත් එක්ක එක පැත්තකින් ආණ්ඩු විරෝධයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා විකල්පය සජබ විකල්පය සජිත් ප්‍රේමදාස කියන මතය ඇති වෙලා තියෙනවා. ඒත් එක්කම ආණ්ඩුවේ දුර්වලකමට අමතරව මේ රටේ මිනිස්සු ගැන හිතන, ජනතාව ගැන ආදරයක් තියෙන, සාමාන්‍ය පොඩි මිනිහාගේ ප්‍රශ්න ගැන හැඟීමක් තියෙන හොඳ කණ්ඩායමක් ඉන්න පක්ෂය. එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයෙන් ආපු ඒ සම්ප්‍රදාය උරුමය අපිට තියෙන්නේ සමගි ජන බලවේගයේ හැටියට අපි අද ඒ එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ බලවේගයම එකතු කරගෙන ඒ වගේම අලුත් බලවේගات එකතු කරගෙන මේ රට ගොඩනගපු ඩී.එස්. සේනානායක පරම්පරාවේ ඩඩ්ලි සේනානායක පරම්පරාවේ ජයාජවදන පරම්පරාවේ ඒ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජනහිතවාදී ප්‍රතිපත්තිය අනුව අද ඉදිරියට යමින් ඉන්නවා. අපිට හදිසියක් නෑ බලය ගන්න. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රතිපත්තිය හෝ ඒ පිළිබඳව නැවත පාරම්භයම නොවිය යුතුයි කියලා ওই පක්ෂයේ ප්‍රධාන තනතුරු දරන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැනි අය ප්‍රසිද්ධ එක නායකයෙක් ගැන විතරක් කතා කිරීම තේරුමක් නෑ. මොකද අපි පටන් ගන්න ඕන ඩී.එස්. සේනානායක මැතිතුමාගෙන්. ඩී.එස්. සේනානායක මැතිතුමා තමයි මේ රටේ සම්පූර්ණයෙන්ම අද මේ අපි කතා කරන අපේ රට සහලින් ස්වයංපෝෂිත වුණානේ. මේ විකාර වැඩ පිළිවෙල නැතුව මේ රට සහලින් ස්වයංපෝෂිත කළා. ඒ වගේම මේ රටේ සිංහලයට බෞද්ධයට අහිමි වෙච්ච උතුරේ නැගෙනහිර උතුරු මැද තියෙන උරුමය නැවත හිමි කළ දුන්නේ ඩී.එස්. සේනානායක මැතිතුමා. ඒ වගේම වගාව නවීකරණය කළ වගා සංග්‍රාමය ඇති කරේ ඩඩ්ලි සේනානායක මැතිතුමා. ඒ වගේම මහවැලිය උතුරට හරවලා වියලි කලාපයට නැවත වතුර අරගෙන ගිහිල්ලා ගොවිතැන ඇති කළා රටේ කෘෂිකර්මාන්තයේ ඉහළම තැනකට අරන් ගිහලා මිනිස්සුන් ඉහළට ඔසවා දැම්මේ ජයජාදන මැතිතුමා. පොඩි මිනිහා දුප්පත් මිනිහා ගැන තියෙන ප්‍රශ්න නිවාස ප්‍රශ්න හඳුනගෙන ඒවා විසඳුවේ ප්‍රේමදාස මැතිතුමා. ඒ නිසා එක පුද්ගලයෙක් ගැන නෙමෙයි, එක නායකයෙක් ගැන නෙමෙයි, ඒ උරුමය ගැන අපි කතා කළ යුතුයි. හොඳයි මම ඒක අහන්න හේතුව ඔබේ දිස්ත්‍රික්කීය නියෝජනය කර තව මන්ත්‍රීවරයෙක් සමගි ජන බලවේගයේ සමගි නායකන ඔහුත් පක්ෂ නායකයෙක් අනිත් පැත්තෙන් තව මෑතකදී සේනාංකයක් පිහිටවගත්තු තවත් නායකයෙක් අනාගත ජනාධිපති සිහින දකින්නයි කියන ඔහුට පක්ෂයෙන්ම චෝදනා කරනවා. සජිත් ප්‍රේමදාස නායකත්වයෙන් යම් අභියෝග එල්ල කරනවා. ඔහුත් අභියෝග එල්ල කරනවා. මේ වගේ දේවල් අපටත් දකින්න ලැබෙන නිසා ඔබ ආණ්ඩුවේ ගැටුම් ගැන රණ්ඩු ගැන කතා කළ නිසායි ඒ කාරණාවත් මම අවසාන වශයෙන් විමසු සුතුවන්ත වෙනවා. පහුගිය රජයේ හිටපු අමාත්‍යවරයෙක් වගකීම් යුතු අමාත්‍යතුර දරපු සමගි ජන බලවේග ප්‍රධාන විධායක නිදීක්ෂ අජිත් පෙරේරා මැතිතුමාට ආයුබෝවන් යලි මුණ ගැසෙමු දවසක. අපි ඔබ හමුවට එනවා හෙටත් උදේ පුවත්පත් වාර්තා සමගින්. එතෙක් හමු වනතුරු සුවදායි සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න
මෙම සීනුව ක්ලික් කරන්න.